ලෞකික රජයකට පුළුවන්ද මේ ලෝකෝත්තර ධර්මක ආරක්ෂා කරන්න නීති ගේන්නේ? ඒක කරන්න අල්ලන්න පුළුවන් තැනක් තියෙනවද ඒකේ? නෑ. අයිතියකුත් නෑ කරන්න පුළුවන් මගුලකුත් නෙවෙයි. පයින් ගහලා දාලා මම කියන්නේ මේ පනතට. පයින් ගහලා දාලා මේ ඩස්බින් එකට දානවා මිසක් කුණු කූඩේට දාලා ඒ වෙනුවට ශාසනය නගා සිටු ශාසනය ප්‍රතිසංස්කරණයට අවශ්‍යයි. ඒකට මේ ත්‍රිපිටකයට අදාළ සංරක්ෂණ නෙමෙයි ශාසනයට අදාළ සංරක්ෂණ කාරණයක් තියෙන්නේ කරන්න තියෙන්නේ. ශාසනයට අදාළ සංරක්ෂණ මාලාවක් පනව ගන්න ඕනේ. ඒවත් මේ පාර්ලිමේන්තුවට අදාළ අය ගිහියන් විසින් මෙහෙවන එකක් නෙමෙයි. ඒක නිසා මේකට උත්තරේ ත්‍රිපිටක සංරක්ෂණය ඕනේ ත්‍රිපිටකේ සුපිරියටම තියෙනවා. ඔය ඇති. ඔයකට අත තියන්න කවුරුයි දන්නත් බෑ යන්නත් බෑ. ත්‍රිපිටකේ විග්‍රහ කිරීමට තරම් වූ හැකියාව තියෙන දැනුම තියෙන බුද්ධිමත් භික්ෂූන් ලෝකේ නෑ දැන්. සාමාන්‍යයෙන් කියනවා රහතුන්ගෙන් ලෝකෙ හිස් වෙන්නේ නෑ කියලා කියනවා තමයි. නමුත් බුදුහාමුදුරන්ගේ බණක් ඒක නෙමෙයි හඩෝ මේකයි කියලා විග්‍රහ කරන්න තරම් කෙනෙක් දැන්ට ශාසනේ නෑ. මේ ලෝකේ නෑ. You're watching the Life Traveller channel. 2021 පෙබරවාරි මාසේ 28 වෙනිදා බුද්ධ ශාසන අමාත්‍යවරයා හැටියට කටයුතු කරන ඒ වගේම ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිවෙක් නොදැන හදිසියේ කොහෙන් ආවද කියලා කවුරුවත් දන්නේ නැති ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කැබිනට් සංදේශයේ මගින් ඉදිරිපත් කරපු ඒ ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් හඳුන්වන මෙම පනත කොහොමද ආවේ මොකටද මේක ගෙනල්ලා තිබෙන්නේ කුමන ප්‍රශ්නයක් විසඳා ගන්නද විසඳුමක් හැටියටද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා යම්කිසි අදහසක් සමාජයට දෙන්න ඕන හින්දා තමයි අපි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හැටියට මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. කලින්ම මෙහි පූර්විකාවේ සඳහන් කරලා තිබෙන්නේ මේ ඊනියා පනතෙහි දක්වලා තිබෙන්නේ ජාතික උරුමයක් වන ත්‍රිපිටකය සංරක්ෂණය කිරීම සඳහා තමයි මේක කරන්නේ. එය විකෘති කිරීම, එය පහුරු ගෑම, එහි පරිවර්තන වෙනස් කොට දැක්වීම විශේෂයෙන්ම පාලි පෙළෙහි ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකෙත් ඒ වගේම අට කතාවලත් ඒ වගේම ටීකා ඒ වගේම එහි භාවාර්ථ සන්න පදගතාර්ථ ඇතුළු කොට ඇති එවැනි ඒවා විකෘති කරන අයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඒවා වැළැක්වීම සඳහාය කියලා. පළවෙනියෙන්ම අපි දන්නවා ජාතික උරුමයන් බවට පත් කළේ කුමන නීතියක් යටතේද ත්‍රිපිටකය කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා එහෙම ජාතික උරුමයක් හැටියට ත්‍රිපිටකයේ පත් කිරීමම ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඒක බුද්ධ දේශනාවට හා බුදුන් වහන්සේට කරන අපහාසයක් බවට පත් වෙනවා. ඒ මොකද ජාතික කියලා කියනකොටම නිශ්චිත රටකට පමණක් සීමා වෙනවා කියන අදහස තියෙන්නේ. කියන්නේ ශ්‍රී ලංකාවේ උරුමයක් හැටියටයි ගන්නෙ. නමුත් බුදුන් වහන්සේගේ දේශනාව අතීත වර්තමාන අනාගත සර්වකාලීන සාර්වභෞමික ඒක මේ තුන් ලෝකෙටම ගැලපෙන වෙනස් නොවන එකක් හැටියටයි ඒක තියෙන්නේ. ඒක මේ එක ජාතියකට උරුමයක් බවට පත් කරගත්ත පෞද්ගලික කරගත්ත ඒක අපේය කියලා හිටන් ඒකට අදාළව උරුමය ලියාගත්ත සහතික කරගත්ත එකක් නෙමෙයි බුදු සමය කියලා කියන්නේ. ඒක මුළු ලෝකෙටම විශ්ව ධමයක් හැටියට තමයි තියෙන්නේ. ඒක නිසා ජාතික උරුමයක් බවට පත් කරගත්ත අය අරගෙන තිබෙන මේ ත්‍රිපිටකය සංරක්ෂණය කරනවා කියන එකම තර්කානුකූල නැහැ. බුදුන් වහන්සේගේ දේශනාවට අනුකූල නැහැ. ඒ වගේම කුමන නීතියක් යටතේද තේරවාදී ත්‍රිපිටකය මේ ජාතික උරුමයක් බවට පත් කරලා තියෙන්නේ කියලාත් යමෙකුට කියන්න කිව්වොත් කියන්න එකක් නැහැ. එහෙම නීතියක් ලංකාවේ නැහැ. එහෙම එකකින් කරලා නැහැ. කාගේ හරි කයිවාරුවකට හරි මේ දේශපාලන උවමනාවකට රැස්වීමක් තියලා කොහේ හරි එකතු වෙලා ජාතික උරුමයක් කළා කිව්වට ඒක කිසිම නීත්‍යානුකූල බලාත්මක අදාළ කාරණයක් නෙමෙයි. පළවෙනි එක ඒක. උරුමයක් බවට පත් කරනවා කියලා කියන ඒවා කරලා තියෙනවා. ඒවා කරන්නේ යුනෙස්කෝ කියන සංවිධානය යටතේ ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යාත්මක අධ්‍යාපනික සෞන්දර්යාත්මක මේ සංස්කෘතිකමය අනුකමිටුව විසින් තමයි යුනෙස්කෝ කියන ආයතනය අපි ඒකට කියන්නේ. ඒකෙන් තමයි ලෝක උරුම හැටියට ලෝකයේ තියෙන උරුමයන් නම් කරන්නේ. එහෙම උරුම ශ්‍රී ලංකාවේ රට පුංචි වුණාට තියෙනවා කීපයක්ම. ඒවා අතර සංස්කෘතිකමය කරුණු මතු කරලා පෙන්වන උරුමයන් ගණනාවකුත් ඒ වගේම සංස්කෘතික නොමන ස්වභාවික උරුමයන් වලට අදාළ උරුමයන්ුත් නම් කරලා තිබෙනවා.
අපිට කියත හැකි සීගිරිය ලෝක උරුමයක්, මහනුවර නගරය ලෝක උරුමයක්, ගාලු කොටුව ලෝක උරුමයක්, පොළොන්නරු ඓතිහාසික නගරය උරුමයක්, අනුරාධපුර සුද්ධ වූ නගරය ලෝක උරුමයක්, දඹුලු ලෙන් පද්ධතිය ලෝක උරුමයක්, එහෙම ලෝක උරුම නම් කරලා තිබෙනවා. ඊට අමතරව සිංහරාජ වනාන්තරයේ ලෝක උරුමයක්, ඒ වගේම මධ්‍යම කඳුකරයේ ලෝක උරුමයක් හැටියට ලෝක පිළි අරන් තියෙනවා. ඒවා ස්වභාවික ඒවා. ඒ අරුණාම ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කියලා නැත්නම් ජාතික උරුමයක් හැටියට පත් කරන කිසිම ආයතනයක් කළත් නැහැ. ඒක එහෙම කරන්න අවශ්‍යත් නැති එකක් කියලා තමයි මගේ නම් අදහස. ඒක ඒ තරම්ම ආධ්‍යාත්මික මේ තියෙන අපේ ලෞකික නිර්ණායකයන් අභිබවා ගිහිල්ලා තියෙන එකක් තමයි බුදු සමය කියලා කියන්නේ. විද්‍යාවද අභිබවා ගිය අපේ යම් යම් ලෞකික නිර්ණායකයන්ද අභිබවා ගිය එකක් තමයි බුදු සමය කියලා කියන්නේ. ත්‍රිපිටකය තුල අන්තර්ගත ධර්මය. ඒ නිසා අපි ඒකට අදාළ නැහැ. ඒ වගේම කුමන නීතියක් යටතේද දැන් මේකේ කියනවා ත්‍රිපිටකයේ විකෘති කළොත් වෙන විදිහට පළ කළොත් වෙන විදිහට දේශනා කළොත් වෙන විදිහට විකාශනය කළොත් රූපවාහිනී මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය කුමන හේක හෝ එයාගේම ඒකට 50000 සිට ලක්ෂ 7 දක්වා දඩුවම් නියම කරලා තිබෙනවා. ඒ වගේම මාස 3 සිට අවුරුදු 2 දක්වා බන්ධනාගාරගත කිරීම වලට නක් කරන්න පුළුවන් කියලා තිබෙනවා. ඒ වගේ නීති ප්‍රතිපාදනපත් කරලා තිබෙනවා මහාධිකරණයක් විසින්. නමුත් ඒක කිසිම නෛතිකමය වශයෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත ගෙනාපු අය ඒක දන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දීලා තිබෙනවා නිදහස ආගම ඇදහිීමේ නිදහස. ඒක උත්තරීතරයි. ඒක දණ්ඩ නීති සංග්‍රහය හෝ මහාධිකරණයක් විසින් ක්‍රියාත්මක කරන නීති පද්ධතියකට අදාළ නෙමෙයි. ඊටත් උඩින් ඒක තියෙන්නේ. නිදහස දීලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන හෝ ආගමක් ඇදහිීම, එය ප්‍රචාරය කිරීම, එය ව්‍යාප්ත කිරීම, පුද්ගලික හෝ සංස්ථාගත වශයෙන් සාමූහික හෝ එය කළ හැකිය කියලා හිටන් කළ යුතුය කියලා කියලා තිබෙනවා. ඒ නීතිය, ඒ නිදහස දීලා තිනවා ආණ්ඩුක්‍රම. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නමින් අපි හඳුන්වන්නේ. ඔවැනි ලක්ෂණ ඒකේ තියෙන හින්දා තමයි. මෙවැනි ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් ස්වභාවයක් මිනිස්සුන්ට ලබ්ධියක් ඇදහිීමේ අයිතිය දීලා තියෙන හින්දාම තමයි ඒක ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා කියන්නේ. එක හේතුවක් ඒක. ඡන්දය දෙන්න නිදහස තියෙනවා, පාලනය කරන්නේ අධිකරණය මේ සහ ව්‍යවස්ථාදායකේ සහ විධායකේ හින්දාම නෙමෙයි ශ්‍රී ලංකාව ඒවා ඊට අමතරව මෙන්න මේ ලක්ෂණේ භාෂණයේ නිදහස, රැකියා කිරීමේ නිදහස, කතා කිරීමේ නිදහස, පදිංචි වීමේ නිදහස, ඕන එක ඒවා සංවිධානය වීමේ නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය, ආදී වශයෙන් ආගමක් ඇදහිීමේ අයිතිය, ප්‍රචාරය කිරීමේ අයිතිය කියන මේ පුළුල්ව මේක දීලා තියෙන හින්දා තමයි ඒක අපි උතුම් කොට සලකන්නේත් අපි පණ දීලා අපි රකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට ඕනේ කියලා. දැන් මේ පනත මගින් කරන්න හදන්නේ මොකද්ද? එම උත්තරීතර නීතියටත් අභිබවා යනවා. එම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නෛතිකමය නීති මේ අවස්ථා ගණනාවක් විසින් තහවුරු කරලා තිබෙන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට ඇතුළත් කරලා තිබෙන මේ උත්තරීතර අයිතිය හිමිකම මූලික අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා මේ ඊනියා සංරක්ෂණ මණ්ඩලයකට මේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට පැවරීම මගින්. ඒක තමයි ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි වැඩක් මේ සම්පූර්ණ මේ නොදන්න නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැති ඒක එක්ක දැනගෙන ඕන කමින්ම මහා දුෂ්ට විදිහට කුහක විදිහට ඒකාධිපති කමෙන් ආස්වාදය ලැබූ කණ්ඩායමක් විසින් තමයි මේක මෙහෙවන්නේ කියලා මම කියන්නේ. ඒ මොකද හේතුව මේ ආණ්ඩුව පත්වීමත් එක්ක මේක ගේන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිවරයා මේක ගේන්නේ මේ පාර්ලිමේ මේ කැබිනට් මණ්ඩලයේ සංදේශයක් ඇටියට මේ පනත ගේන්නේ. එයාගේ මල්ලි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එයා තමයි කියන්නේ මගේ කටින් පිට වෙන ඒවා තමයි නීතිය. ඒක නිසා දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්ලා ඇතුළු මේ කවුරුත් මතක තියාගන්න ඕනේ මගේ කටින් පිට වෙන එක නීතිය මිසක් වෙන මොනවත් නෙමෙයි නීතිය කියලා. ඒක තමයි එයාගේ ආදර්ශ පාඨය ආපු ගමන්ම කියාගෙන ආපු එක තමයි ආවේ. ඒ වගේම යාට අනුශාසනා කරපු භික්ෂු කණ්ඩායමක් හිටිය මේ උපාලි හාමුදුරුවෝ වගේ අනුනායක හාමුදුරුවෝ. වෙඬරුවේ උපාලි වෙන්නේ අනුනායක හාමුදුරුවෝ. ඒගොල්ලෝ අනුනායක කියලා කියන්නේ. ඒගොල්ලෝ දේශනා කළේ මෙයාව මේ හිට්ලර් කෙනෙක් වෙන්න කියලා ඔයා. හිට්ලර් කෙනෙක්. හිට්ලර් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය නෙමෙයි. හිට්ලර් කියලා කියන්නේ මේ නිදහසේ ප්‍රතිමූර්තිය නෙමෙයි. හිට්ලර් කියලා කියන්නේ මූලික අයිතිවාසිකම් සුරකීමේ දේවතාව නෙමෙයි. ඒක අනිත් පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට ඒකාධිපතිත්වයෙන් ගෙන ආපු හාදයා. කෝටි ගාණක් ලෝකේ ඝාතනය කරපු මිනිස්සයා වගේ වෙන්න කියලා කිව්වා මෙයාට. එහෙම කෙනෙක් වෙන්න ඔයා කියලා කිව්වා. අන්නේ රැස්වලල්ල තමයි මේ පිට වෙන්නේ මේකිනුත්.
රටෙත් ඒකම තමයි පිට වෙන්නේ දැන් අපි දැක්කා නීති ඕනේ නැහැ ඒවා කියාගෙන තමයි ආවේ ආයතන වලට පනිනවා කිසිම නීතියක් රීතියක් මොකවත් නැහැ අද බැලුවාම අද ප්‍රජාතන්ත්‍රවාදී නැහැ සම්පූර්ණයෙන්ම ඒකම තමයි අපි දැක්කේ ඊයේ පාර්ලිමේන්තුවේදී එළිදරව් කළා සිරස රූපවාහිනී මාධ්‍ය ජාලය තහනම් කිරීම සඳහා අවශ්‍ය කරන මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හොයපල්ලා කියලා ඊනියා නීති කණ්ඩායමකට පවරලා ඉතා රහසිගත සාකච්ඡාවක් මේ මොහොතේ කරමින් ඉන්නවායි කියන එළිදරව් මේ පාර්ලිමේන්තුවේදී කළා. ආණ්ඩු පක්ෂයේ කිසිදු മന്ത്രി කෙනෙක් කැමති කෙනෙක් ඒකට අදාළව නෑ එහෙම එකක් නෑ කියලා කිව්වේ නෑ. ඒක කරගගා හිටියා. ඒ කියන්නේ එහෙම තියෙනවා. එහෙම ලකුණු වැඩපිළිවෙලක් යනවා. මොකද හේතුව අපි එහෙම තියෙනවා කියලා කියන්නේ එහෙම තියෙන්න පුළුවන්. මොකද එහෙම කරපු අය තමයි නිදහස අහිමි කරපු අය තමයි අද ඉන්නේ පුටුවල. අද ආණ්ඩුව හොබවන්නේ ඉහළ ඉඳන් පල්ලෙහාට මෙහෙම අය තමයි අද ඉන්නේ. ඒ නිසා තමයි සියත ගිනි තැබුවා. ඒ වගේම ඊනිවුස් කාර්යාලය ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය කළා ලසන්ත වික්‍රමතුංගල වගේ අය. සමහරුන්ගේ රැවුල් කපලා කටේ බුවා, තලලා දාලා හන්දි ගානේ පාරවල් ලයිනේ බඩවැටි වල දාලා ගියා. ඒ වගේ පොද්දල ජයන්තල වගේ එහෙම කරපු ඉතිහාසයට උරුමකම් කියන අය තමයි මේ කියන්නේ. ඒතර පෝෂණය ලබාගෙන එන්නේ තමන්ගේ අතීත කාර්යයත් මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ එක පෙන්වන්න බෑ. නිදහසට පෙන්වන්න බෑ. යුක්තිය පෙන්වන්න බෑ. සාධාරණ විවේචන ඉවසන්න බෑ. ඒ වෙනුවට තියෙන්නේ ඒකට කේන්තියක් අරගන්නේ. ඒවා ඉවසන්න නැති කමක් තියෙන්නේ. ඒ නිසා මේ ඒක අනුව ගිය ඒක පස්සේ ඉන්නේ ඒකත් එක්ක එකට ඉන්නේ ඒගොල්ලොත් එක්ක එකට කන. ඒකත් එක්ක එකට වළඳන මේ අයගෙත් අදහස මොකද්ද? ඒකාධිපති ශාසනයක් ගේන්න ඕනේ. ඒකාධිපති කෙනෙක් ගේන්න ඕනේ. ඒකාධිපති මණ්ඩලයක් ගේන්න ඕනේ. මේ මණ්ඩලේ තනිකරම ඒකාධිපති මණ්ඩලයක්. මේක කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? මේකේ පත් කරනවා මහානායකවරු 4-9 ඉන්නවා. ඊළඟට තව 36 දෙනෙක් පත් කරනවා. ඒ හිතුවක්කාරකම් අනුව ඒගොල්ලෝ විසින් තමයි මේක පාලනය කරන්නේ. මේකට තීන්දුව. මොකද්ද තීන්දුව කරන්නේ? ත්‍රිපිටකයේ බණ වරදලා රූපවාහිනිය කිව්වොත් ත්‍රිපිටකයේ බණක් මොකක් හරි විකෘතියක් කළා කියලා ඒගොල්ලෝ කියන විදිහට දේශනා කළොත් ඒ හාමුදුරුවන් අත්අඩංගුවට අරගෙන කෙලීම දඬුවම් කරන්න පුළුවන්. ඒ රූපවාහිනිය නවත්තන්න පුළුවන්. ඒ රූපවාහිනිය වහලා දාන්න පුළුවන්. බලපත්‍රය අවෝච කරන්න පුළුවන් මේ කාර්යය මත පදනම් වෙලා. මේ අහවල් කියන හාමුදුරුවෝ බණක් කිව්වා අහවල් රූපවාහිනී මාධ්‍ය නාලිකාවේ එයාගේ බණ මේ මණ්ඩලයට අනුව මේ ඊනියා සංරක්ෂණ මණ්ඩලයට අනුව ඒක ත්‍රිපිටකයේ විකෘතියක් ඒක ත්‍රිපිටකයේ වෙනස් කිරීමක් එබැවින් මාධ්‍ය ආයතනය අද සිට වසා දැමිය යුතුය කියලා කිව්වොත් එහෙම කට උත්තරණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාධිපතියක් නිර්මාණය කරන්නේ. ඒකාධිපති සමාජයකට අවශ්‍ය කරන ලක්ෂණ මේකටත් මතු කරන්න හදනවා. මේ ශාසනයට අදාළ කාරණෙත් මතු කරන්න හදනවා. එහෙම වුණොත් එහෙම මේකේ එක්කෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ බණ කියන්නේ. මොකද මේ දැනටත් බණ කියන හාමුදුරුවරු හරියටම බුදු සමයට අදාළව බුදුන් දෙසූ දේද මේ කියන්නේ. ඕන තරම් වරදින්න පුළුවන්. මේකට එකතු වෙලා තියෙනවා කාලෙන් කාලෙට. පළවෙනි ධර්ම සංගායනය එකතු වුණා, දෙකේදී එකතු වුණා, තුනේදී එකතු වුණා, මෙහෙදී අලු විහාරයේදී එකතු වුණා. ඊට පස්සේ තව තැන් වලදී මේකට එකතු වෙලා තියෙනවා. ඊට අපිට තේරෙන විදිහට අපි මේක විග්‍රහ කරනවා. එහෙම වෙනකොට ඕන තරම් බුදු සමයේ බුදුන් වහන්සේ දේශනා කරපු එකත් එක්ක ගලපනකොට සමහරලාට එහා කාලීනව වෙනස් වෙලා තියෙන පුළුවන්. එහෙම වුණොත් එහෙමයි කියලා මේකට අනුව මේ පනත සම්මත වුණොත් එහෙම අත්අඩංගුවට අරගෙන හිරේ දානවා. එතකොට මොන හාමුදුරුවෝද බණ කියන්නේ යන්නේ හිරේ වැටෙනවනේ. මොකද මේ මණ්ඩලය හරීම රහතුන්ගෙන් සමන්විත වූ මණ්ඩලයක් නම් ඔන්න කමක් නැහැ. දැන් පළවෙනි ධර්ම සංගායනාවට අදාළව ශාසනයේ ධර්මයේ සංශෝධනය කිරීමට හෝ ශාසනයට විනය ගැනීමට අදාළව මැදිහත් වුණේ රහතන් වහන්සේලා. දෙවැනි එකේදීත් රහතන් වහන්සේලා. ඒතකොට ඒගොල්ලන්ට බුදුන් වහන්සේ හා සමාන දැනුමක් මේ ධර්මයේ සම්බන්ධව තියෙනවා. සමාන දැනුමක් තියෙනවා. ත්‍රිපිටකයේ විග්‍රහය. තුන්වෙනි එකත් එහෙමයි. නමුත් මේ මෑතකදී වෙනස් කරගත්ත මේ ත්‍රිපිටකයේ ලියපු අලු විහාරේ ලියපු හාමුදුරුවෝ ටික මේ රහත් වෙච්ච අය නෙමෙයිනේ. මේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන්. ඕන තරම් එහා මෙහා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඊට පසු කාලිනවත් වෙනස් වෙලා තියෙනවා. අනිත් එක බුදුන් වහන්සේ තමන්ගේ ධර්මයේ දේශනා කරලා තියෙන විචාරපූර්ව ධර්මයක්. ඒ නිසා තමයි මතක තියාගන්න අද ලෝකේ යම් කිසි ප්‍රමාණයකින් අනිකුත් දහම් යටපත් වෙලා වල් බිහි වෙලා ඒවා දැන් එක්ස්පයර් වීගෙන යනකොට අනිකුත් ධර්මයන් මේ ආගම් බුදු සමය බටහිර ඇතුළු රටවල් වල ලෝකයේ ඉස්සරහට එන්නේ මොකකින්ද? මේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ විසින් මේකට නීති දාලා ඒක විසින් පාලනය කරන එකක් බුදු සමය. ඒ නිසා අපි එනවා ඕකට කියලා එන්නේ නැහැ සුද්ධෝ. බුද්ධිමතුන් ඉන්නේ නැහැ බටහිර. මේක මේ තරම් නිදහස්ව තියෙන හින්දා තමයි අද බුද්ධිමතුන් බුදු සමයට වේගයෙන් ළඟා වෙමින් තියෙන්නේ. අයින්ස්ටයින් කිව්වේ ඒකයි. අනාගත දහම බුදු සමයයි. ඒක ආතර්ශ්‍රී ක්ලාක් කිව්වේ ඒකයි. අනාගතයේ ලෝකේ ධර්මයේ බුදු සමයයි විද්‍යාව එන්න විද්‍යාත්මක සොයා ගැනීම කරන්න මතුවෙන්නේ බුදු සමයයි.
බුද්ධ ආගම නෙමෙයි. බුද්ධ දහම, බුදු ධර්මයේ බෞද්ධ දර්ශනයයි මතුවෙන්නේ කියලා කිව්වේ ඒක නිසා තමයි. මේ කරන්න හදන්නේ මොකද? මින්පසු බණ අපිට ඕන විදිහට කියන්න ඕනේ. ඒ කියන්නේ අර බමුණන්ගේ වැඩේ. ක්‍රිස්තු පුරායේදී බුදුහාමුදුරන් කාලේ බමුණු කිව්වෙත් එහෙමනේ. අපිට ඕන විදියට උඹලා අධ්‍යාපනය ලබන්න ඕන. අපිට ඕන විදියට උඹලා එහෙම යන්න ඕන. උඹලා රැකියාව කරන්න ඕන අපිට ඕන විදියට. අපි තමයි අධ්‍යාපනය බාරගන්නේ. අපි තමයි රට පාලනය කිරීම බාරගන්නේ. උඹලා ඒකේ වහල්ලු විදියට ඉන්න ඕන. අපෙන් පිට මොනවත් නැහැ. කාන්තාවන්ට කුස්සියට වෙලා ඉන්න ඕන. කාන්තාවෝ වේදය ඇහුවොත් එහෙම කනට ඉටි දානවා, කට කපනවා, දිව කපනවා. ඒවා කිව්වොත් ඒ වගේ මේ ඒකාධිපති ත්‍රස්තවාදී කණ්ඩායමකට ත්‍රිපිටකය විග්‍රහ කිරීම හා ත්‍රිපිටකය සම්බන්ධව සාකච්ඡාව පවරන්න යනවා. ඒක ගෝඨාභයගේ දර්ශනය. ඒක මේ ආණ්ඩුවේ දර්ශනය. ඒක මේ ආණ්ඩුව ගෙනාපු උපදෙස් දුන්නු මේ ඊනියා භික්ෂූන්ගේ දර්ශනය තමයි මේකේ ඉන්න හදන්නේ. මේකට පස්ස පැත්තට ගහලා පන්නන්න ඕන පනතක් මේක. මේකට කිසිම මිනිහෙක් මේකට මං හිතන්නේ අනුකූලතාවය දක්වයි කියලා. මේක මේ කෙලින්ම ඒකාධිපතියෙක් බිහි කරන ඒකාධිපති ශාසනයකට මේ යන්නේ. අනිත් එක අර හාමුදුරුවෝ කිව්වා වගේ මේ ඊනියා මණ්ඩලය පත් කරනකොට දැනටත් මේ නිකාය වශයෙන් අපි බෙදිලා ඉන්න යම් ප්‍රමාණයකට. වෙලාවට ගිහියෝ මේ නිකාය වශයෙන් බෙදිලා නැති හින්දා හාමුදුරුවනේ මේ ධර්මයේ මේ විදිහට පවත්වාගෙන යනවා. අපි මම කියන සොයන් විවේචනයක් හැටියට කියනවා නම් එහෙම දැනට හාමුදුරුවෝ බෙදිලා ඉන්නේ. ගහගන්නේ නැහැ අපි. එකට ඉන්නවා. නමුත් අපි බෙදිලා. හැබැයි මිනිස්සු තාම බෙදිලා නැහැ බෞද්ධයෝ. මිනිස්සු තාම බුදුහාමුදුරන් එකට තියාගෙන අපිට දාන දෙනකොට වහන්සේ හවල් නිකායද කියලා අහන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. ඒකෙන් තාම බුද්ධ ධර්මයේ ඇත්තටම ගැලවිලා තියෙනවා. දැන් මේ නිකාය ભેදයත් අවම කළා අර පරාක්‍රම බාහුව වගේ තුන් නිකාය එක නිකායක් බවට පත් කළා. ඒක එක තැනකට ගෙන ආපුවා වගේ වැඩක් ගේන්න ඕන වෙලාවක දැන් හදනවා තව බෙදීමක් ඇති කරන්න. නිකාය අනුව මේ ඊනියා මණ්ඩලේ පුටු දෙන්න හදනවා. හිතවත්කම් අනුව දෙන්න හදනවා. ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් මොකද්ද? බලන්නේ මොකද්ද? අනිත් එක ත්‍රිපිටකයේ කාරණාවක් වැරදිද නැද්ද කියලා හොයන තරම් දැනුම මේ හාදයන්ට තියෙනවද මේ පත් කරන්න යන ඊනියායට? කවුද කියන්නේ? මම පිළිගන්නවද ඔබතුමා කියන එක? මම පිළිගන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ. මොකද කිසිම සුදුසුකමක් තියෙන කණ්ඩායමක්වත් නෙමේ ඒගොල්ලන්ව පත් කිරීමට අදාළ කාරණේ කරන්නේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයේ සහිතව මේ ගිහි අත්තිලව්වක් එක තමයි මේක. ඒක නිසා මේකෙන් තව බෙදීම් ඇති කරන එකක් සාසනේ. ආනන්තරේ පාප කර්මයේ දක්වාම යන එකක් තමයි. දැනටත් ගහ ගන්නවා දැනටත් ප්‍රශ්න තියෙනවා නොයෙක් ඒවා තියෙනවා. අපි ඒවටයි විසඳුම් හොයන්න ඕනේ. ඒක නිසා මොනම හේතුවකින්වත් මේ ඊනියා පනත අපි ඒකට උදව් දිය යුතු නැහැ. බුදුන් වහන්සේගේ දහම ඕපන් විවෘතයි. කාලාමයන්ට කිව්වේ මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු ණය හේතු ආකාර පරිවිතක්කේන දිට්ඨි නිචානක්ඛන්තියා පරම්පරාවෙන් ආපමණින් අහවලා කිව්ව පමණින් අමිල හාමුදුරුවෝ කිව්වා කියලා බුදුන් වන මම කිව්වා කියලා විදුහල්පතිතුමා කිව්වා කියලා දෙමව්පියෝ කිව්වා කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා න්‍යායට ගැලපුණා පමණයි කියලා 2 2 4යි දෙවරක් දෙකක් 4යි 3යි 3යි 6යි ඒ වුණාට 3 වරක් 3 6 නෙමෙයි බව මතක තියාගන්න කිව්වා. ඒ නිසා න්‍යායට ගැලපුණු පමණින් හැම එකක්ම හරියන්නේත් නැහැ. මතක තියාගන්න. එහෙම කියලා පුදුම විවෘත දහමක් බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අනික හැම දහමක්ම දෙවියෙකුට යටත් කළා නීති පද්ධතියකට යටත් කළා තියෙන්නේ. හැම ආගමක්ම අනිකුත් ලෝකේ තියෙන මේ නබි මුස්ලිම් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්. ඔක්කොම අවිදරාගත්ත දෙවිවරු ඉන්නවා, එක්ක යකෙක් ඉන්නවා, එක්ක භූතයෙක් ඉන්නවා, එක්ක දඬුවම් කරනවා, එක්ක බලාගෙන ඉන්නවා CCTV එක දාලා වගේ. ඒ නිසා টয়ලට් එකට ගියත් උඹලා බලාගෙන හිටපල්ලා බලාගෙන ඉන්නේ අහවලා කියලා තමයි කියලා තියෙන්නේ. මේක එහෙම නෑ. මේකේ කියලා තියෙන මෙන්න හොඳ, මෙන්න නරක. මෙන්න හොඳ මෙන්න නරක. මෙන්න හොඳ කළොත් මෙන්න මේකයි, නරක කළොත් මෙච්චරයි. එච්චරයි. ඒක යන එක උඹලා ප්‍රඥාව පාවිච්චි කරලා කරපල්ලා. ඒක නිසා තමයි කිව්වේ come and see. ඇවිල්ලා බලපල්ලා. ඕපනයිකෝ එහි පස්සිකෝ. එහෙමනේ කිව්වේ. කහිල්ල බලපල්ලා. විවේචනය කරපල්ලා. පට්ට ගහපල්ලා කියලා කිව්වේ මේක. මේක පට්ට ගහපල්ලා කියලා කිව්වේ. මේක මේ මං කිව්ව නිසා අපිට පාණාතිපාතා වේරමණී ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න එපා. ඒක වැරදි කියලා තමුන්ට හිතෙනවා නම් එහෙම ඒක ඕනේ නැහැ කියලා හිතනවා නම් ඒකට කියනවා ටෙස්ටිං ගණනාවක් තියෙනවා. තමාට තමා උපමා කරගන්න. එහෙම නැත්නම් සතර මහා පදේශ වලට ගිහිල්ලා බලන්න. එහෙම කියලා ගොඩාක් දේවල් මේ නීති පිළිගැනීම සම්බන්ධ කාරණා ලස්සනට බුදුන් වහන්සේ දේශනා කළා. ඒකට මේ පිටේ ඉඳන් මිනිහෙක් මෙහෙවන නීති අධිකාරියක් දෙන්න බුදුසමයේ කිසිම ඉඩක් දීලා නැහැ. බුදුසමය හැම වෙලාවෙම කරලා තියෙන්නේ විනය ඉස්සරහට අරගත්තා. විනයත් එක්ක තමයි තියෙන්නේ. විනේ තිතේ සාසනං තිතං හෝති. විනේ තිතේ ශාසනං තිතං හෝති. විනේ පවත්නා තාක්කල් තමයි ශාසනය තියෙන්නේ. ඒක නිසා විනයෝ නාම ශාසනස්සායෝ.
ඒතර කවුද ශාසනයේ ඉන්නේ? භික්ෂූන්. කවුද? මොකද ඒගොල්ලන්ගේ පරමාර්ථ ධර්මය මොකද? ත්‍රිපිටකය. බුදුන්ගේ ධර්මය. එහෙනම් බුදුන්ගේ ධර්මය පවතින්නේ එය මෙහෙවනු ලබන, එය තේරුම් කරලා දෙනු ලබන, එය පැහැදිලි කරලා දෙනු ලබන භික්ෂු ශාසනයේ නැමැති කණ්ඩායම තමයි ප්‍රධාන වෙන්නේ. ඒගොල්ලෝ හරි කෙලින් නම්, ඒගොල්ලෝ හරි විනය අනුකූල නම්, ඒගොල්ලෝ හරි සාමග්‍රියෙන් යුක්තව ඉන්නවා නම්, ඒගොල්ලෝ බුදුන් දෙසූ විනයට අනුකූල වන විදිහට ගත කරනවා නම් ත්‍රිපිටකයට අග්බමල් රේණුක හානුවක් හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත කතාව මොකද්ද අපි මේකට ගෙන්න ඕනේ? බුද්ධ ධර්මයට අදාළව ප්‍රතිසංස්කරණ ආරෝමය ගෙන්න ඕනේ. ඒ ටික ක්ලියර්. ඒක හරි පැහැදිලිව print කරලා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ඇතුළේ අද ලියලා තියෙනවා. දැන් අද DVD වලට අරන් තියෙනවා. අද Google Drive වල තියෙනවා. අද අන්තර්ජාලයේ තියෙනවා. භාෂා දහස් ගානකින් ඒක අද translate වෙලා තියෙනවා. බල්ලෙකුටවත් ඒක වෙනස් කරන්න බෑ. අටුවා ටීකා ඊට අමතරව තව තියෙනවා. ඒ වගේම තව ගොඩාක් සන්න තියෙනවා. අරෝමයක් තියෙනවා. ඒව හරහා ඒවක් තහවුරු කරලා තියෙනවා. ඒක කිසි කෙනෙකුට වෙනස් වෙන්න බෑ. ඒව මොනවනේ. නමුත් මේ දේශනා කරන භික්ෂූන්ට අදාළ වූ වැඩපිළිවෙලක් ඕනේ. ඒක අත්ත. ඒකට මේ ත්‍රිපිටකයට අදාළ සංරක්ෂණ නෙමෙයි. ශාසනයට අදාළ සංරක්ෂණ කාරණයක් තියෙන්නේ කරන්න තියෙන්නේ. ශාසනයට අදාළ සංරක්ෂණ මාලාවක් පනව ගන්න ඕනේ. ඒවත් මේ පාර්ලිමේන්තුවට අදාළ අය ගිහියන් විසින් මෙහෙවන එක නෙමෙයි. ඒකත් භික්ෂුන් වහන්සේලාටම බලතල ලැබෙන. භික්ෂු අධිකරණ සංවිධාන වලටම බලතල ලැබෙන. පුදුම වෙන දෙයක් නෑ. බුදුන් වහන්සේ කිව්වා අනියත ලෝකයේ තුල නියත කිසිවක් නෑ. අනියතයි ලෝකේ. එතකොට ශාසනය හෝ භික්ෂූන් විතරක් මේ එදා කියපු જાතියයි ඉන්න විදිහක් නෑ. ඒකත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම වෙලාවකටම තමයි ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තියෙන්නේ. බුදුන් වහන්සේ පිරිනිවන් පාලා මේ දේහය අවසන් කරන්නත් කලින් කැරල්ලක් ඇතුලේ. මැදසාලේ දේහය තියද්දි පිළිකන්නේ කාමරේ උදායි මේ කවුද මේ සුභද්‍ර හාමුදුරුවෝයි පුරාණ හාමුදුරුවෝ වැඩේ යුද්ධේ. ඒක දැකලානේ ඉන්න මහා කාශ්‍යප හාමුදුරුවෝ මලහත් තිලව්වක් වෙලා තියෙන්නේ මෙහෙම ගියොත් එහෙම වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන් විනයගත කරමු මේ සෙට් එක කියලා හිටන් විනයකට ගේන්නේ. පළවෙනි ධර්ම සංගායනාවගේ නේමනේ. ආයි අවුරුදු 100ක් යනකොට ආයි කචල්. ඊට පස්සේ ආයි ඊට පස්සේ අර වජ්ජපුත්තක භික්ෂුන්ලගේ දසවස්තු කතාව ආවා විනය පිළිබඳ ප්‍රශ්නයක් භික්ෂුවගේ. වහාම ආපහු ඒක නිවැරදි කියලා වහා ඒවා බෑ මේ ටික විතරයි. මේ ධර්මයේ ගෙනියන්න නම් ඔයාට සිවුරු දරන්න නම් ඔයා මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. භික්ෂූන්ට විනය ගෙනාවේ. භික්ෂූනුයි විනයගත කරන්න ඕනේ. භික්ෂූන්ටයි ප්‍රතිසංස්කරණ ගෙනාවේ කාලෙන් කාලෙට. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායන ධර්මාශෝක ඒත් එහෙමයි. එහෙම තමයි ගෙනාවේ. අර කතාවත් උප්‍රකරණය එහෙම ගෙනාවේ ඒකනේ නේද හමුදුරනේ. පරවාදී මත 500ක් ඛණ්ඩනය කළා, සුභවාදී මත 500ක් ගෙනල්ලා භික්ෂුව විනයගත කළා. ඒකේ කොටස තමයි අපිටත් තියෙන්නේ. ඒක නිසා ඒවා. ඊළඟට සංකාවට ආවට පස්සේ පරාක්‍රම බාහු කතිකාවත, විජේ බාහු කතිකාවත, නිස්සංග මල්ල කතිකාවත, රාජසිංහ කතිකාවත රජවරුන්ගේ නමින් කතිකාවත් පිහිටවල දෙනවා. ඒ මොකද්ද? ශාසනයේ කාලෙන් කාලෙට පිරිහෙනවා. එක එක පිස්සු කෙලිනවා. හාමුදුරුවෝ අතර එහෙම ඇති වෙනවා. ඒක ස්වභාවයක්. ගිහි සමාජයත් පිරිනනවා. මේක පිරිනනවා. පිරිනකොට ඒක ප්‍රතිසංස්කරණය කරන්න වැඩසටහන් එනවා. ඒ වැඩසටහන් එන කිසිම තැනක දැන් පරාක්‍රම බාහු කතිකාවත පොළොන් මේ දඹදෙනිය කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රම බාහුගේ. කියන්නේ දෙවෙනි පරාක්‍රම බාහුගේ. මොකෝ රජතුමා ගත්තද 50000ක් දඩ බන්ධනාගාර ගත කරනවා. ඒ මොකවත් ඒකේ නීති නැහැ. රජතුමාට ඒ වෙලාවෙට මහා නාහිමිවරු ගිහින් කිව්වා දැන් ශාසනයේ පොඩි අවුල් ටිකක් තියෙනවා. සමහර හාමුදුරුවෝ නැකත් බලනවා, බිස්නස් කරනවා, සමහර හාමුදුරුවෝ ශ්ලෝක කියනවා, සමහර හාමුදුරුවෝ වන්දි බට්ටකම් කරනවා, සමහරු ප්‍රශස්ති ගායනා කරනවා, සමහරු කනත්තට ගිහිල්ලා කරකොප්පුවට ගිහිල්ලා මුට්ටි වලනවා, බිත්තර වලලා බලිතොවිල් අරෝමය කරනවා නේද? සමහරු බිස්නස් කරනවා, සමහරු ගොවිකම් කරනවා. මේක දැන් හත්තිලව්වක් වෙලා තියෙන්නේ. ඒ නිසා රජතුමනි පොඩි සපෝට් එකක් යටිතල පහසුකම් අපිට දෙන්න අනුග්‍රහ කරලා ස්පොන්සර්ෂිප් එක දෙන්න. මේක අපිම කතා කරලා අපි හදාගන්නම් කියලා. ඒ අනුව තමයි එකඟ වෙලා හිටන් හදාගත්තා. කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා නූගත යුතු නූගන්විය යුතු ගෘහස්ථයන්ට සොලෝ බැඳ නොකිය යුතු කියලා නීති ටිකක් ගෙන කාටද ත්‍රිපිටකයට අත තිබ්බේ නෑ ත්‍රිපිටකේ තියෙනවා ඒක වැඩේ කරන්න ආපු භික්ෂු සෙට් එක තමයි අවුල් වෙලා තිබුණේ ඒගොල්ලන්ටයි ගෙනාවේ ප්‍රතිසංස්කරණ ටික ඒගොල්ලෝ තමයි ඒගොල්ලන් අන්න එකෙන් හැදුවා ඊට පස්සේ මොන ලස්සනට සාසනය ආවා ඊට පස්සේ රාජසිංහ රජුරන් කාලෙත් එහෙම වුණා එහෙම එහෙමල කතිකාවත් 10ක් 15ක් දැන් ලංකාවේ දැන්ටත් තියෙනවා ඒක නිසා මේකට උත්තරේ ත්‍රිපිටක සංරක්ෂණය ඕනේ ත්‍රිපිටකේ සුපිරියටම තියෙනවා ඔය ඇති ඕකට අත තියන්න කවුරුයි යන්නත් බෑ මොකද ත්‍රිපිටකේ විග්‍රහ කිරීමට තරම් වූ හැකියාව තියෙන දැනුම තියෙන බුද්ධිමත් භික්ෂූන් ලෝකේ නෑ දැන් සාමාන්‍යයෙන් කියනවා රහතුන්ගෙන් ලෝකෙ හිස් වෙන්නේ නෑ කියලා කියනවා තමයි නමුත් බුදුහාමුදුරන්ගේ බණක් ඒක නෙමෙයි හඩෝ මේකයි කියලා විග්‍රහ කරන්න තරම් කෙනෙක් දැන්ට ආසනේ නෑ මේ ලෝකේ නෑ ඒ නිසා දැන්ට ඒක සහතික වෙලා තියෙනවා තහවුරු වෙලා තියෙනවා ඒ ගැන අපිට විවාදිකුත් නෑ ওই තියෙන ත්‍රිපිටකේ අපිට සැකත් නෑ ඒක අලු විහාරයේදී සම්මත වුණු ග්‍රන්ථාරූඪ කරන ත්‍රිපිටකය ඒක සම්බන්ධව අටුවා සහ ටීකා ආදී පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා ඒවා විවාද කරන්න අපි කවුරුයි යන්නේ නැහැ. ඔව් ඒ සර්වඥ වෙන්න බෑ. ඒ නිසා දැන් මේකේ තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කරනවා මේකේ.
අධ්‍යක්ෂ ජෙනරාල්ට තමයි අන්තිමට බණ කිය ඉන්න වෙන්නේ මේකට මේ විදිහට දඬුවම් දෙන්නේ ගොතම. ඒක නිසානේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් මේක සමාජිකෙක් කරගන්නේ. මොකද හේතුව මේ channel එක ප්‍රකාශයට පත් කළොත් එහෙම බලපත්‍රය හොස්ස කරතේ. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ කවුද? මේ ඊනියා මණ්ඩලයේ කට්ටියයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි තමයි ඉතුරු වෙන්නේ. කවුරුවත් නැහැ බෑ. මොකද මම එයිද මේක આવොත් එහෙම. මොකද මගේ අතින් ඕන කෙනෙකුට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. අමිල හාමුදුරන්ගේ බණ මේ ස්පිල්ලක් වැරදුනා, පාපිල්ලක් වැරදුනා, කතාවක් වැරදුනා. මේ ඊනියා මේ දේශපාලනඥයන් පස්සෙන් යන බෝඩ් එකකින් කිව්වොත් එහෙම අමිල හාමුදුරෝ මේ ත්‍රිපිටකයේ පළුදු කොට තිබේ, උල්ලංඝනය කොට තිබේ, විකෘති කොට තිබේ කිව්වා. ඉතින් මම ඕක කරන්නේ. දැම්මයි නේ. ඊට පස්සේ මම ඉතින් අවුරුදු 7යි 8යි ඇතුලේ ඉතින් මං ගියා ඔය පරිප්පුව ගන්න මම ඊට පස්සේ මොකක් හරි බලා ගන්නවා මේක සිවුරත් ඔන්නම් ගලවලා දාලා පැත්තකට ගිහිල්ලා මේ මොකක් හරි බලා ගන්නවා වෙන වැඩක්. ඉතින් මේ පිස්සුවක් නේ. තනි මණ්ඩලයකට තනි ඒකාධිපතියෙකුට අපේ ජීවිත තීන්දුව කරන අපේ ශාසනික ජීවිතේ තීන්දුව කරන මේ අයිතිය දුන්නාම අපි කොහොමද ආමුදුනේ? ඒ වැඩේ කරන්නේ. මේ තීන්දුවට උසාවිය අභිය කරන්නත් බෑ. අඩු ගන්න. අනික ඕන එකකට අපීල් කෝට්, සුප්‍රීම කෝට් කියා තියෙනවනේ මේ අවසාන යන්න පුළුවන් සෑහෙන නිදහස දීලා තියෙනවනේ. මේක ඒකියක් දීලා නැහැ. මේක කෙරෙන මගුලක් නෙමෙයි. මේක කරන්න දෙන්නෙත් නැහැ. ඒක වෙනම කතන්දරයක්. නමුත් මේ අපිට මේකෙන් පේනවා මුන්ගේ ගමන මේ යන්න හදන ගමන කොහොමද ඒ තරම් තදීමක් තියෙන්නේ. මේක තමයි ශාසන ද්‍රෝහී ශාසනීය වනසන්නාපු පිල්ලියක්. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා සැකයක් තියෙනවා. මේ වගේව කරන්නේ මේ බෙදලා හිටන් ඇති කරලා විනාශ කරලා තනි මතයකට අරගෙන ඒකාධිපතියෙක් යටතට මේක පත් කරලා කලාද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් මේක වහාම අකුල ගන්න මේකට අදාළව කිසිම විදියක් මම හිතනවා මේකට ප්‍රතිචාරය ලෝකේ රටෙන් එහෙම තමයි එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ කිසිම තරගයක් නැහැ. නමුත් අපි විකල්පයක් දෙන්න ඕනේ. කවුරුත් කියන එක ඇත්ත. දැන් අද පත්‍රයේ තියෙනවා මගේ ගෝලයේ තමයි අතර මේ ප්‍රශ්න මැදිහත් වෙච්ච පොඩි හාමුදුරුවෝ මගේ ගෝලේ කියලා කියන්නේ මාත් මං උගල්ලා තියෙනවා මගේ පිරිවෙනේ හිටියේ. දැන් මේ පොඩි හාමුදුරුවන් ඝාතනය කරන්න ලොකු හාමුදුරුවෝ කොන්ත්‍රාත් එකක් දීලා. ලක්ෂ 15ක කොන්ත්‍රාත් එක ලක්ෂ 11ක් දීද්දි මාට්ටු වුණා. දැන් අද අත්අඩංගුවට ගත්තා. දැන් ඔන්න හොරණ උසාවියේ මේ වෙනකොට ඉන්නවා. මං හිතන්නේ රිමාන්ඩ් කරයි. තව පොඩ්ඩෙන් ඒ තීන්දුව දෙයි. මේ දැන් අද වෙච්ච එක මේ කිව්වේ. හොඳේ. ඒ වගේ සිද්ධි තියෙනවා. ඒවට කනගාටු වෙන්න ඕනෙත් නැහැ බෞද්ධයෝ. ඒක තමයි ස්වභාව ධර්මයේ ස්වභාවය. මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ශාසනය කියන්නේ 30000 40000ක් ඉන්නවා. මේ වගේ ප්‍රශ්න ඇතිනවා. මේවා විසඳන්න අවශ්‍ය කරන යාන්ත්‍රණ හැදීම තමයි කාලීන අධිකරණ සංඝනායක දූරදරන මහානායකවරුන්ගේ වගකිය යුතු ගිහි බෞද්ධයන්ගේ වගකීම. ඒ නිසා අපි මේ ත්‍රිපිටකය රකින්න සංරක්ෂණ පන පැත්තකින් දාලා මේ ශාසනයේ මේ විලෝපකාරී ක්‍රියාවන් කරන ශ්‍රමණ වේශධාරී සිවුරට නොගැලපෙන කටයුතු කරමින් ඉන්න මෙන්න මේ කණ්ඩායම් වලට ඒව වැළැක්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සහිත මූලධර්ම මත පිහිටා සිට නිදහස ප්‍රජාතන්ත්‍රවාදී කියන මත පිහිටා සිට ගනිමින් අපි මේකට විසඳුම් ගේන්න ඕනේ. ඒක අපි විසඳුමක් ගේන්න හැදුව ඔබට මතක ඇති මේ කතිකාවත් පනත. ශාසන කතිකාවත් පනත. හරියටම හරි. ඒ කියන්නේ අපේ ශාසනයේ තියෙන දැන් ලංකාවේ ශාසනයේ ඉන්නවා සියම් නිකාය, රාමාඤ්ඤ නිකාය, අමරපුර නිකාය කියලා ප්‍රධාන නිකාය තුනක් තියෙනවා. පැහැදිලි ලොකු ප්‍රධානම. ඒ තුන විසින් සම්මත කරගෙන තියෙනවා කතිකාවත්. ඒ කියන්නේ අපේ නිකාය තුල ඉන්න භික්ෂූන් දාන වැළඳිය යුත්තේ මෙසේය, ගමන් කළ යුත්තේ මෙසේය, සිටිය යුත්තේ මෙසේය, හැසිරිය යුත්තේ ගිහියන් ඉදිරියේ මෙසේය, මහජන සේවය කළ යුත්තේ මෙසේය කියලා කියනවා. නොකළ යුතුව මෙසේය, කළ යුතුව මෙසේය කියන විදිහට හරි ලස්සනට ඒකඟතාවය දක්වන ප්‍රඥප්තියක් තියෙනවා. හැමෝටම තියෙනවා. පරිපාලනයත් එක්ක. එතකොට ඒකට දැන් ඒක එහෙම තිබුණට වැඩක් නැහැ. මොකද හේතුව මම දැන් නායක නම් අධිකරණ සංඝ නායක නම් මගේ නිකායේ කවුරු හරි සම්බන්ධ වෙන එක්කෙනෙක් මොකක් හරි වරදක් කළොත් මට එයාට අදාළව ක්‍රියාමාර්ග ගන්න. කියන්නේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්න මට බල ව්‍යුහයක් නැහැ, ශාසනේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. කොහොමද පිළිගන්නේ? ඒක රජය පිළිගන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කිව්වේ ඒ ශාසනික අපේ තියෙන නිකායවල පිහිටුවාගෙන තිබෙන සියලු සංඝ සාමාග්‍රියෙන් පිහිටුවාගෙන තිබෙන ඒ කතිකාවත් ටිකට නිල නෛතික අයිතිය බලය දෙන්න කියලා. රජය එය පිළිගන්න මෙහෙම එකක් තියෙනවා කියලා. එච්චරයි. රජයේ ගිහිල්ලා රජයේ අධිකරණ වලට ගිහිල්ලා දඬුවම් කරන්න නෙමෙයි. ආම්තුරු ටික ගිහිල්ලා. එතකොට අපිට ඒකට අදාළ ඇක්ෂන් ටික ගන්න පුළුවන්. එතකොට අපි ගන්නවා නෛතික නීත්‍ය ඩිසිප්ලිනරි ඇක්ෂන්. නීත්‍යානුකූල විනයානුකූල ක්‍රියාමාර්ග ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අපිට අද තියෙනවා. සංඝාධිකරණයක් තුල ඒක අපි හදා ගන්නවා. ඒක ඇතුලේ ඒක ශාසනයට ගිහිය දකින්නේ අපේ විහාරයේ පන්සලේ දේපල පිළිබඳ ප්‍රශ්නෙට හාමුදුරු දෙන්නෙක් ගහ ගන්නවා. නැත්නම් මේ වගේ දැන් මේ කොන්ත්‍රාත් එකක් දීලා ඉන්න හාමුදුරු සම්බන්ධ කාරණේට අදාළ එක ගිහි සමාජයේ ගිහි අධිකරණයක් තුල විමසන්නේ නැහැ. එයා ඒක දකින්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. එතකොට ඒක අපි ඒක රහසිගතව අපේ අදාළ ඒක පවත්වාගෙන යාමට අදාළයි දඬුවම් දෙන්නේ වසා ඒවා අපි ඒක ඇතුලේ කරගන්නවා. අන්නේ බලය දෙන්න කියලා කියන්නේ. එන්නේ බලයට ඇතුලේ ගිහියෝ නැහැ. මේ වගේ අධ්‍යක්ෂ ජෙනරාල්ලා ඇමතිවරයෙක් අරේ මේ මිදුලි සංදේශීය අධ්‍යක්ෂකවරයා ඒ කවුරුවත් නැහැ. ඔක්කොම ඉන්නේ ඒ අධිකරණ නායක ධූර ඇතුළු කද මහා නායමුරු ඇතුළු වින්සත් වංශික උසාවි වල ලගින්න ඕනෙත් නැහැ.
දැන් උසාවින හරිම කැතයිනේ හාමුදුරුවෝ මේකේ ඉන්න විත්ති කූඩුවේ අනිත් එක්කෙනා පැමිණිලි කූඩුවේ ඉන්නවා. මේකෙත් ඉන්නේ කූඩුවේ ඉන්නේ හාමුදුරුවෝ මේකේ ඉන්නේ හාමුදුරුවෝ. ගිහියෙක් ඉන්න උඩ නැගගෙන අධිකරණ විනිසුරුතුමා හැටියට ගිහියෝ ඉන්නේ. දැන් එතුමාලා තමයි මේක අහන්නේ ඔක්කොම. ඉතින් අහන ඔක්කොම ඉතින් නීතිඥයෝ හරස් ප්‍රශ්න අහනවා. හරස් ප්‍රශ්න අහන්නේ ඔක්කොම ඒකට අදාළ ඒවා නෙමෙයි පරිවේෂණ සාක්ෂි එකතු කරන්න වටා පිටාවේ සියලුම කරුණු සමාලෝචනය කරන්න ප්‍රශ්න අහනවා සෑහෙන ඒවා. ඒවා අහනකොට ඉතින් ඔඩියන්ස් එකේ ඉන්න වෙන නඩු වලට ආපු අය බලාගෙන ඉන්නවා. විශාල පිරිසක්. උසාවි. දැන් මේක බලනවා. බැලුවාම කිසිම දැන් මේ විත්තිකාර හාමුදුරුවෝ ඔප්පු වෙලත් නැහැ වරදක් කළා. පැමිණිලිකාර හාමුදුරුවෝ ඒක තාම තහවුරු කරලත් නැහැ. හැබැයි මේක හැරේ දිග හැරෙන කතාන්දරය තුලින් ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ අනවශ්‍ය ඒවා ඔළුව වලට ගිහිල්ලා ශ්‍රද්ධාවට ඩැමේජ් කරගන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ගිහියන් ඉදිරියේ හාමුදුරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන එක හෝ නඩු විසඳන එක නොකළ යුතුයි කියලා මම හිතනවා ඔබ කවුරුත් ඒක පිළිගන්න දෙයක්. ඒක හානිකර දෙයක්. ඒක අවශ්‍ය නැති එකක්. එහෙමනි කරන්නේ. අන්න ඒ නිසා එවැනි එකකට අදාළ ඉඩ ප්‍රස්තාව ලැබෙන ශාසනික කතිකාවත් අදාළ මේ පනතක් වගේ එකක් පාර්ලිමේන්තුවට දාලා අනුමත කරලා දෙනවා නම් මේ ශාසනයේ විලෝපකාරී ක්‍රියා නවත්තන්න පුළුවන්කම තියෙනවා. මේ භික්ෂුන්. ඒකට අපිට ප්‍රතිපත්ති තීන්දුව ඕන එකක් ගන්න පුළුවන්. දේශපාලනයේ භික්ෂූන්ට කැපද නැද්ද? ඒ කියන්නේ පක්ෂ දේශපාලනයට යනවද නැද්ද? පාර්ලිමේන්තුව වලට භික්ෂුව යන්න ඕනද නැද්ද? කමක් නැද්ද හාද? එපාද ඕන තීරණවා. ඒ ඔක්කොම අර ඇතුලේ කතා කරගන්න පුළුවන්. මම හිතනවා එහෙම දැන් තීන්දුව අරන් තියෙනවා. භික්ෂුව පාර්ලිමේන්තු නොයා යුතුයි කියලා තමයිල හැතම් අපේ කතිකාවත්වල නිකායවල තීන්දුව අරන් තියෙනවා. කතිකාවත්වල තියෙනවා. නමුත් තව එක්කෙනෙකුට තව නිකායක තව මතයක් තියෙන්න පුළුවන් නෑ ඒක අවශ්‍යයි කියලා උන්න තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි ඒක සාමූහිකව ගන්න තීන්දුවක් අතරකට වග කියනවා. එතකොට ඒ පාර්ලිමේන්තුවට භික්ෂුවක් ගියොත් ඒ පිළිගත්ත පාර්ලිමේන්තුවට භික්ෂුවක් යා යුතුයි කියලා පිළිගත්ත නිකායේ කතිකාවත එක පිළිගන්නවා නම් මුළු ඒ නිකායේම විංශත් වංශික කාරක සංඝ සභාව ඇතුළු මහා නායකවරු ඔක්කොම ඒකට වග කියනවා. ඒ යන එක්කෙනාගේ ඉස්පිල්ලක් පාපිල්ලක් හෙලන එකට පව වග කියනවා. දැන් එහෙම වග කියන්න මොකක් නැහැ. ඕ හිතුනොත් යනවා නැත්තම් ඉන්නවා. ගිහිල්ලා කරන්නේ වෙන එකක් යන්නේ වෙන එකකට ගිහිල්ලා කරන්නේ වෙන එකක්. අල්ලන්න තැනක් නැහැ. වග කියන්නේ මොනවත් නැහැ. මේවා මිනිස්සු දකිනවා. දැකපුවා මිනිස්සු කලකිරෙනවා. මහා නායකවරුන්ට බයිනවා. ශාසනයේ නායකයෙක් නැද්ද අහනවා. මූලස්ථානයක් නැද්ද අහනවා. මෙහෙවන්නේ නැද්ද අහනවා. අයාලේ යනව නේද කියලා බුදු අම්මෝ කියලා විශාල ප්‍රශ්න තුනක් ඇති කරගන්නවා. ඒක නිසා තමයි මෙවැනි තත්ත්වයක් අපිට ඕනේ. ඒ නිසා මේ තේරවාදී සංරක්ෂණ පනත් පැත්තකට දාලා ඒව පස්ස පැත්තට ඒ කියන්නේ ඒවට පයින් ගහලා දාලා මම කියන්නේ මේ පනතට පයින් ගහලා දාලා මේ ඩස්බින් එකට දානවා මිසක් කුණු කූඩේට දාලා ඒ වෙනුවට ශාසනය නගා සිටු ශාසනය ප්‍රතිසංස්කරණයට අවශ්‍යයි. මාත් විශ්වාස කරනවා මේ වෙනකොට ශාසනය සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. බුදුන් වහන්සේගේ අභිලාෂයන් සහ අරමුණු සෑහෙන ප්‍රමාණයකින් විතැන් වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඕෆ් රෝඩ් ගිහිලා තියෙන්නේ. පාරෙන් පිට යන්නේ සෑහෙන ප්‍රමාණයක්. ඔක්කොම නෙමෙයි හුඟක්. ඒක නිසා අපිට හුඟක් ටික අපිට ආපහු නැවත පාරට දාගන්න ඕනේ. ඒක දාගන්න නම් අපි බැලුවා වෙනම අපි නීති හදලා කතිකාවත් හදලා අපි අධිකරණ සංගනායක දూరు දාලා නමුත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඒකට රජයේ පිළිගත් නීති බවට ඒවා පත් කිරීම මගින් යම් බලාධිකාරීත්වයක් ඒකට දුන්නාට පස්සේ ඊටු ටික ශාසනය ඇතුළෙම අපිට ඒක බලා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක ශාසනය සියලු දෙනාම එකතුවෙන් කරපු කරන වැඩක්. අන්නේ පනත වහාම ගෙනල්ලා අපිට සම්මත කරලා දෙන්න කියන එක තමයි අපි රජයෙන් ඉල්ලන්නේ. ලෞකික රාජ්‍යයෙන් අපි ඉල්ලන්නේ නැහැ ලෝකෝත්තර දහම ආරක්ෂා කරලා දෙන්න කියලා. ලෞකික රජයකට පුළුවන් ද මේ ලෝකෝත්තර දහමක් ආරක්ෂා කරන්න නීති ගේන්නේ? ඒක කරන්න අල්ලන්න පුළුවන් තැනක් තියෙනවද ඒකේ? නෑ. අයිතියකුත් නෑ කරන්න පුළුවන් මගුලකුත් නෙවෙයි. කවුද විග්‍රහ කරන්නේ? ඒක තවත් බුදු කෙනෙක් කරන්න ඕනේ. ඒක බුදු කෙනෙක් කරන්න. ඒ නිසා අපි එතෙන්ට ඒක එනවා. You're watching the Life Traveler channel.